මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුලින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා අභාවප්‍රාප්ත දොන් ලලිත් ආනන්ද අයිලප්පෙරුම මහත්මයාගේ ආදරණීය භාර්යාව වන ක්වීන්සි අයිලප්පෙරුම මහත්මිය, චමත් අයිලප්පෙරුම, චන්න අයිලප්පෙරුම පුතුන් දෙදෙනා, ගීති සිරිවර්ධන, හෂිනි චන්ද්‍රරත්න යන දියණියන් දෙදෙනා සහ තෙහස් අයිලප්පෙරුම බිලිඳු මුණුබුරා ඇතුළු පිරිස විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් අලුබෝමුල්ල හොරණපාර අංක 134 නිවසේ විසූ දොන් ලලිත් ආනන්ද අයිලප්පෙරුම මහතා අභාව ප්‍රාප්ත වී 2021 වර්ෂයේ ජූනි මාස 24 වන දිනට වසර 2ක් සපිරීම නිමිති කොටගෙන අද දිනේ මෙම උතුම් ධර්ම දේශනාව සහ ජූනි මාස 25 වන දින අලුබෝමුල්ල වලව්වත්ත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයට දහවල් සංඝගත දක්ෂිනාවක් පිරිනැමීමද සිදු කරනු ලැබූ අතර එතුමානන්ට මෙම පුණ්‍ය කුසල් අනුමෝදන් වී උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවා. නැසී ගිය විමල් හපුතන්ත්‍රී ආදරණීය පියාණන් වික්ටර් අයිලප්පෙරුම ආදරණීය මාමණ්ඩි, පියසීලි අයිලප්පෙරුම දයාබර නැන්දනිය, ඔලිවර් අයිලප්පෙරුම දයාබර බාප්පා, ස්ටැන්ලි රෙජිනෝල්ඩ් අයිලප්පෙරුම, ස්ටැන්ලි පෙරේරා සහ ගාමිණී අයිලප්පෙරුම දයාබර සොහොයුරන් ඇතුළු පරලොව සැපත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වී අමා මහ නිවනින් සැනසීමට මේ කුසල් හේතු වාසනා වේවා. මෙම පුණ්‍ය කර්මයන්ගෙන් ජනිත වන සියලු කුසලයන් ගෞරවනීය දේශකයාණන් වහන්සේ ප්‍රමුඛ ප්‍රඥා නාලිකාවේ සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ වන විට ලොව පුරා වෙසෙන කොවිඩ් රෝගීන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අපමත්තානමියං තී පමත්තා යතාමතාති. ධර්මානුශාසනාවේ සදහවර අනුග්‍රහක බෞතුන් ප්‍රමුඛ ධර්මශ්‍රවණාබිලාසී සදහවර පින්වතුනි, ඔබේ ලිඛිත මාතෘකාව සතර සතිපට්ඨානය. නමුත් මේ සතිපට්ඨානය පිළිබඳ මෑතදී ධර්මදේශනා මම කීපයක්ම කරලා තිබෙනවා. එනිසා ඒ පාරේ නොයමින් මේ ගැන කියන්න මම කල්පනා කළා. සාමාන්‍යයෙන් ගම්බද උදාහරණයක් තියෙනවනේ, පහසුවෙන් නාහයත ගන්න පුළුවනි නම් ඔළුවට යත දාන එකේ තේරුමක් නැහැ කියලා. ඒ වගේ සියවස් 7ක් 8ක් තිස්සේ සතර සතිපට්ඨානයක් ගැන ලෝකෙ කතා කරනවා. පිට මේකේ අග අවසානයේ තියෙනවා නිබ්බානස්ස සච්ච ක්‍රියා යද්දං චත්තාරෝ සතිපට්ඨානා කියලා. නිවන් සාක්ෂාත් කර ගැනීම පිණිස නමුත් ලබපු කෙනෙක් නැහැ. ඒ නිසා අපි මේ අමාරු වැඩේට අත ගන්න නැතුව මීට වඩා ලේසි වැඩකින් මේ වැඩේ හොයාගන්න බලමු. ඒ නිසා මම මේ ගාථාවෙත් තියෙන්නේ ඔය වතන තියෙන්නේ සිහි සති, මෙතන තියෙන්නේ සති. අපමාදෝ අමත පදං කියන්නේ අර අතන පෙන්නනවා නිබ්බානස්ස සච්ච ක්‍රියාව, මෙතන අමත පදං කියන්නේ නිර්වාණයට මාර්ගය. මොකද්ද? සිහියෙන් කටයුතු කිරීමයි කියන අප්‍රමාදය. අන්න අප්‍රමාදය කියන එකට තියෙන සිහිය කියන පදයක්. එහෙනම් ඒක තේරුම් ගත්තත් ඔබ තේරුම් ගන්නවා වෙන්නේ අර පෙන්වන සති තමයි මං හිතන්නේ. එහෙනම් ඔබට ඔබේ ජීවිතය තුළ අසිහියෙන් කටයුතු කිරීම නම් ප්‍රමාදයේ තිබෙන බව තේරුම් ගත්තොත් එතෙන්ට සිහිය යොදා ගන්නයි තියෙන්නේ. දැන් ඔය මම දකිනවා මේ ප්‍රාණඝාත, අදත්තාදාන ආදී වශයෙන් අකුසල් කියලා කොටසක්. මේ අකුසල් වලින් වෙන්වීමට කුසල් කියලා කියනවායි කියලාත් මම අහලා තියෙනවා. ඒ වගේ කුසල ජයසික කියලා කොටසකුත් මම අහලා තියෙනවා. සද්දා සති හිරියොත්ප්ප අදෝ බලෝ අලෝභ අදෝස තත්‍ර මජ්ජතත කුසල ජයසික. මම හිතන්නේ මේ සති කියලා කතා කරන්නේ මේ කුසල ජයසිකේට. සද්දා සති කියන කුසල ජයසිකේ. ඒ සති නැමැති කුසල චෛතසිකයේ උදව් කරන අකුසලෙන් වෙන්වීම කරන්නයි ඇත්තේ කියලා මම කල්පනා කරන්නේ. ඒ නිසා අපිට ඒක යොදාගෙන පුරුදු නැහැ. අකුසලෙන් වෙන්වීමට සතිය යොදාගෙන පුරුදු නැහැ. අකුසල් කරන්නයි මේ මූලා වූ සතිය යොදාගෙන තියෙන්නේ කියලා මම කල්පනා කරන්නේ. මෙතන ඔය
කුසල් අකුසල් තෝරා ගැනීමේදීත් කිසියම් ආකාරයට අපි දන්නවට වඩා එහාට යන්න ඕන කියලා මම හිතන්නේ. දැන් සාමාන්‍ය සමාජයේ පව් වලට අකුසල් පින් වලට කුසල් කියලානේ කියන්නේ. නමුත් දානමය අකුසල් දානමය අකුසල් මේ අකුසල් දානමය කුසල් සීලමය කුසල් භාවනාමය කුසල් එහෙමයි අපි ගන්නෙ. එතකොට ඒවා ඔක්කොම පුණ්‍ය ක්‍රියා. නමුත් මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ තුලින් මිනිස්සෙකුට ලැබුණ කාරණා මිනිසුන් අතර දෙවියන් අතර බබලෝ යන කියන මේ කාරණා තුල මේ කාරණා ඔක්කොම කරපු කෙනෙක් සිද්ධාර්ථ කුමාරයා සහ තාපසතුමා. කුමාරයා ගෙදර ඉඳගෙන පංච කාම සම්පත්තිය උපරිණින් ඉඳලා හැවත් කාමසකල්නිකා නියෝගී වුණා. කුමාරයා තාපසෙක් වෙලා උද්දකරාම පුත්‍රත් එහා යන තරමට ඒ පැත්ත හොයාගත්තා. අවසානයේ තමන් හොයන විමුක්තිය නොවන බව දැනගෙන කිං සත්‍ය ගවේෂි වුණා, කිං කුසල ගවේෂි වුණා. අන්න මේ කියන ඒවා කුසල් නම් බුදුන් වහන්සේට කුසල් හොයන්න වෙන්නේ නැහැ. සත්‍ය සහ කුසල් කියන්නේ එහෙනම් අපි කතා කරන එකට වඩා එහා දෙයක්. එතකොට එහෙමනම් ඒ කුසල් කියන පදේ මොකද්ද? අන්න එහෙම අපිට මේ කුසල කියන පදයට කිං සත්‍ය ගවේෂී කිං කුසල ගවේෂී තුල හෙව්වේ කාමසුකල්ලිකාරීන් යෝගීන් හොයාගත්ත සැප වෙන්න බෑ. අත්කලමතාන යෝගීන් යොදාගත්ත සැප වෙන්න බෑ. ඊට වඩා එහාම දෙයක්. ඒ නිසා මේ අකුසලයෙන් වෙන්වීමේ කුසලයේ කියන පදේදී අකුසලයේ කියලා කියන්නේ පව් වලට විතරක් කියලා හිතන්නේ නැතුව තව ටිකක් එහාට හොයාගන්න වෙයි කියලා මට හිතෙනවා. දැන් ඔය සංයෝජන පැමි කතා කරනකොට අවිද්‍යාව කියලා එකක් අගටත් පෙන්ලා තියෙනවානේ. මාන උද්දච්ච කියලා. මේවා එකක්වත් කුසල චෛතසික වෙන්න බෑනේ. මේවා අකුසල් තියෙන්න ඕන. ඒ නිසා මම දකිනවා මේ අපි දන්නවට වඩා එහාට ගිය මොකක් හරි මේ සසරට බැඳ තබන කාරණාවලදී මොකක් හරි අකුසල ධර්මයක් නැත්තම් පාප ධර්මයක් තියෙනවායි කියලා. එක්කෝ ලෝභය තියෙනවා, එක්කෝ ඒකත් එක්ක මෝහය තියෙනවා. එහෙම නැත්නම් ද්වේෂය තියෙනවා, ඒකත් එක්ක මෝහය තියෙනවා. එහෙමත් නැත්නම් ලෝභ දේශ නැති මෝහයකුත් තියෙනවා. ඒ නිසා මේ මට කල්පනා වෙන්නේ නිර්වාණ කියන පදයට අර්ථයක් දක්වලා තියෙන්නේ ලෝභක්කය, දේශක්කය, මෝහක්කය. එහෙනම් ලෝභ, දේශ, මෝහ තියෙනවා නම් නැත්තේ නිර්වාණය. නිර්වාණය හැටි හොයාගන්න ඕන නම් ප්‍රාර්ථනා කරලා හරියන්නේ නැහැ. එහෙනම් ලෝභ, දේශ, මෝහ නැති වෙන්න ඕන. අන්න ලෝභ, දේශ, මෝහ නැති කිරීම සඳහා තමයි මං හිතන්නේ අප්‍රමාද වෙන්න ඕනේ. ලෝභ, දේශ, මෝහ වඩනවා නම් ප්‍රමාද වූ එක්. එහෙමයි මම මේක දකින්නේ. ඒ වගේම ඔය නිර්වාණ කියන පදයට පාසලින් හරි කොහෙන් හරි ඉගෙන ගත්ත කාරණයට අනුව මේක අනාගත බුදුහාමුදුරුවෝ ලබා දෙන එකක්. එහෙම නැත්නම් ඉපදීම නැති කරපුවාම මරණයෙන් එහා පැත්තට ලැබෙන දෙයක්. එහෙම කියලා මේ වචන ආස්සේ බොළඳව හිතන්න එපා. මොකද මේ ඔය මටත් මතකයි මම ඔය ළමා කාලේ සවන් දෙනකොට පින් වාක්‍ය වලට එකකින් කියවෙන කාරණාත් එක්ක ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, ශෝකයක්, මරණයක් නැති කියලා වචන ටිකක් කියවෙනවා. මේ ඔක්කොම මෙහි තියෙනවා. ජාතිත් තියෙනවා, ජරාවක් තියෙනවා, ව්‍යාධිත් තියෙනවා. එහෙනම් නිවනට ගියාම ඒකේ නෑ කියලා තමයි මමත් හිතුවේ. මරණයෙන් එහා පැත්තේ තියෙන නිවනක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් හමු වෙනකොට උන්වහන්සේ අවුරුදු 35 දී පරිනිබ්බතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. උන්වහන්සේ අවුරුදු 35 දී නිවිලා ඉඳගෙන අනිත් අයට ජීවිතය තුළ නිවෙන්න උගන්වනවා කියලායි මට හමු වුණේ. ඒ නිසා අර අනාගත බුදුන්ගේ නිවනයි මැරෙලා ලබන නිවනයි දෙකම අතහැරියා මම. එහෙනම් ජීවිතය තුළ තියෙන්න ඕන දෙයක්. ඒ ජීවිතය තුළ තියෙන්න ඕන නිවීම වැහිලා තියෙන්නේ ඇයි? නොලැබෙන්නේ ඇයි? අන්න එහෙනම් අපට අසහියෙන් කටයුතු කිරීම නම් වූ ප්‍රමාදයක් බුදුන් වහන්සේ හමුනවන ධර්මයේ හමුනවන සමාජයේ මිනිස්සුන් තුළ සිද්ධ වෙනවා. මේ ප්‍රමාදය කියන්නේ ඔය ලේට් කියන අර්ථයේ ප්‍රමාදය නෙමෙයි. එහෙම නැත්නම් රතු ඉර ගැසුවාට පසු කාර්යාලයට යන ප්‍රමාදය නෙමෙයි. මේක සසරේ ප්‍රමාදය. සසරේ ප්‍රමාද වූ කවුද? පමාදෝ මච්චුනෝ පදන්. ප්‍රමාද වූ මැරුණු අය වගේ කියන්නේ. කවුද සසරේ මැරෙන්නේ? අපි දන්නවා සාමාන්‍ය මිනිසුන් මේ යනවා. මෙතෙක් හිටපු ඔක්කොම මේ ගියා.
අපි දැකලා නැති වුණාට මේ പ്രേත ලෝකේ ඉන්න කට්ටියත් විපාක විඳලා එහෙම මේ යනවා කියලා තියෙනවා. පෙන්නනවා ඔය දේවදූත වැනි සූත්‍රවල විපාකේ ගෙවන තුරු මැරෙන්නේ නැහැ. එහෙනම් ඊට පස්සේ මැරෙනවානේ. දෙවියෝ සම්බන්ධෙනොත් අපි අහලා තිනවා බොහිතෝ ගන්ත්වා මෙහෙන් චුත වෙලා. ඒ චුත වෙනවා කියන්නේ මරණයටපත් වීම තමයි. ඒ වගේම බඹතලවල ඉන්න අය කතා කරනවා ධානය පරිවුණාම එතනින් සව කියලා කතා කරනවා චුත වෙනවා. බලන්නකො එහෙනම් ප්‍රේතයොත් මැරෙනවා, මනුස්සයොත් මැරෙනවා, දෙවියොත් මැරෙනවා, බ්‍රහ්මයොත් මැරෙනවා. එහෙනම් මොකද එකෙන් කියවෙන්නේ? ඔවුන් ඔක්කොම තුල ප්‍රමාදය තියෙනවා. පමාදෝ වචන උපදන්නේ මරණයට පාර. එහෙනම් අපිට තේරුම් ගන්න වෙනවා යමෙක් මරණයටපත් වෙන ක්‍රියා කරයි නම් ඔවුන් ප්‍රමාද වූ. දැන් කොහොමද මේ සත්‍යය මරණයටපත් වෙන්නේ? මිනිසුන් නම් ජීවිත අවසානයේදී මරණයටපත් වෙනවා. බුදුදහමේ උගන්වනවා චිතට එකතු කරගත්ත පින්පව් වල අනාගතය තීරණය වෙනවායි කියලා. ඒ වගේම අපේ ධර්ම දේශනා තුළ අපි පැහැදිලි කරලා තිබෙනවා පරලෝ යන පාරවල් 3ක්. එකක් බාලම එක තමයි එක්රැස් කරන ලද්ද පාපේ පදනම් කොට ලබන්නා වූ ප්‍රතිසන්දිය. කායස්ස බේදෝ පරම්මරණා දුග්ගතින් උප්පජ්ජති. එකක් තමයි කරන ලද පුණ්‍ය කර්මයන් උපයෝග කරගෙන කායස්ස බේදෝ පරම්මරණා සුග්ගතින් දිව්‍ය සහවිතං උප්පජ්ජති. එකක් තමයි ධානය උපවද කරන සෝ කායස්ස බේදෝ පරම්මරණා බ්‍රහ්ම සහවිතං උප්පජ්ජති. මේ තුන් ගොල්ලම මොකද කරලා තියෙන්නේ? කය බිඳී සිදුවෙන මරණයෙන් පසු පරලෝ ගිහින් තිබෙනවා. හරි. මට නම් හිතෙනවා මේ පව් කළ අය තුලත් පින් රැස් කළ අය තුලත් මේ ධාන කුසල රැස් කරපු අය තුලත් ප්‍රමාදයක් තිබිලා තියෙනවා. මොකද අප්‍රමාදයේ නිවනට මගේ අර එකම ක්‍රියාවකලින්වත් නිවන් හම්බ වුණේ නැහැ. එහෙනම් ඒ ක්‍රියාකාරකම් තුළ තියෙන ප්‍රමාදය ඔබ ඉන්නේ පව් තුළ නම් ඔබ ඉන්නේ පින තුළ නම් ධාන තුළ නම් මේ හරිය නෑ. ඉන්නවා නම් ඔබ තුළ තියෙන්න ඕන දෙයක්. දැන් බුදුරජාණන් වහන්සේ හොයාගත්ත අප්‍රමාදය මේ ඔක්කොටම ඕනේ. දැන් මේ සම්බන්ධයෙන් අපි හොයාන යනකොට අපිට මේ ප්‍රමාදය සිදුවෙන්නේ මරණ මොහොතේද? එහෙම නැත්නම් මව් කුසෙන් බිහිවන මොහොතේද? අවුරුද්දට එක සැරේ ගානේද? දවසට එක සැරේ ගානේද කියලා හොයන්න වෙනවා. එහෙම හොයාන යනකොට අපිට එහෙම තේරෙන්නේ නැහැ ඒක හොයාගන්න. නමුත් තථාගතයන් වහන්සේ වදාරනවා මෙන්න මෙහෙම. සෝ කායස්ස වේදෝ පරම්මරණා. මේක තුල රහසක් තියෙනවා මන් දකින්න. උන්වහන්සේට ඉතින් මරණයටපත් වෙන එක පරම්මරණා කියලා කියන්න තිබුණේ නැතුව අය. නමුත් උන්වහන්සේ ඇයි ඒකට කායස්ස වේදෝ පරම්මරණා කියලා නාම විශේෂණයක් වදලා තියෙන්නේ? කය බිඳී සිදුවෙන මරණයෙන් පසු. ඒක මම අරුත් ගන්නවන්නේ එහෙනම් කය බිඳී සිදුවෙන මරණය කියලා මේකට වෙන වචනයක් දුන්නේ කය නොබිදී මරණයක් තියෙනවා. ඔබට පේනවද ඔබේ ජීවිතය තුළ මරණයක් නැහැ? මව් කුසින් බිහිව තැන් පටන් ජීවත් වී අවසානයේ දක්වා ජීවත් වෙනවා පේන්නේ. ඒ නිසා ඇහැට පේන මරණයක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් ගීතවලත් කියනවා මේ අතරතුරේ ඉපිද මැරේ දසදහස් වරේ කියලා. ඉපිද මැරේ යලි ඉපදේ නොතිර සතර සාගරේ ඒ කාලය තුල අතරතුරේ ඉපිද මැරේ කියලා. එතකොට ඔය සමහර අයත් ඔය යම්කිසි දුක්ඛම් කටු සහගත ස්වභාවයකටපත් වෙලා ඉන්නකොට හිතින් දහස්තර ඉපදි මැරි ඉපදිවි කියලා කියනවා. ඒ කියන්නේ අපට මේ ජීවිතය තුල තවත් ඉපදීමක් මැරීමක් තියෙනවා කියලා තමයි බුදු සමය පෙන්වන්න හදන්නේ. ඒක මගේ ධර්ම දේශනාවල මා පැහැදිලි කරලා තිබෙන්නේ උපුටා දැක්වීමක් වශයෙන් ගත්තොත් ස්කන්ධයන් ජනිත වන කල්හි, දිරණ කල්හි, මේ යන කල්හි. ඒකට අවුරුද්දක් දෙන්නේ අවුරුදු 60ක් 70ක් දෙන්නේ නැහැ. කනේ කනේ ත්වං සනයක් සනයක් පාසා ඔබද උපදින්නේහිය, දිරන්නේහිය, මැරෙන්නේහිය. එතකොට මිලිමීටර් 1000ක් එකතු වෙලා මීටරයක් හැදෙනවා වගේ මේ ශුනික උපත් මරණ සංඛ්‍යා විශාල ප්‍රමාණයක් එකතු වෙලා තමයි ජීවිතයක් හැදෙන්නේ.
පැයක් හැදෙන්නේ හරි දවසක් හැදෙන්නේ හරි ජීවිතයක් හැදෙන්නේ හරි. ඒ මේ යාම මොකද්ද? අපි දැකගන්නේ කොහොමද? සාමාන්‍යයෙන් මට මෙහෙමත් හිතෙනවා. කවුරු හරි දෙය බලන් ඉන්නවා. එතකොට මොකක් හරි සද්දයක් ඇහෙනවා. මගේ අවධානය ඒ පැත්තට යනවා. ඒ පැත්තට අවධානය ගියා කියන්නේ අර බලන් ඉන්න එකේ හිත නැතිලා අහන එක පැත්තට ගියයි කියලා. එතකොට අතිශය දුර්ගන්ධයක් දැනෙනවා. දැන් නාහේ කනාත ඇරලා නාහෙට ආවා. ඒ අතරේ කල්පනාවක් එනවා. එතකොට මේ තුන්දොර මාත ඇරලා මනසට යනවා. දැන් ඔබට තේනවද මේ සිත හීලෑ නෑ හරිම මුරණ්ඩුයි තැන තැන ඇවිදිනවා කියලා? ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට මාරු වෙනවයි කියලා. ඒ මාරු වෙන ඒවාට මොනවද කියන්නේ අපි? අරමුණු කියලා. එතකොට අරමුණු කියන එක අපි ගත්තොත් සතුට දුක කනගාටුව බය ශෝක කියලා ඒවා උපදිනව නේද හිතේ? මොනවද අද වෙනකොට ඉතුරු උනේ? මංගල උත්සවයට ගිය එකේ සතුටද අවමංගල උත්සවයේ දුකද ශරීරයේ තිබිච්ච උණක්ද කොහේවා? එනවා නැත්තේ ඇයි? මැරෙන හින්දා. අන්න එහෙම මේ සිතේ තියෙනවා හට ගැනීම සහ අවසන් වීමක්. හරිද? ඒක බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ පැහැදිලි කර වදාහරන්නේ අපි ළඟ සිදුවෙන සියුම් ක්‍රියාවක් විදිහට. මේ සියුම් ක්‍රියාව අපට වැදගත් වෙන්නේ ඇයි? තථාගතයන් වහන්සේ වදාළ අප්‍රමාදයේ සහ ප්‍රමාදයේ තේරුම් ගන්නට මේක දැනගන්න වෙනවා. ඇයි ඒ අපිට බුදුන් වහන්සේ අදාළ මේ ආර්ය විනය සඳහා උන්වහන්සේ මෙහෙම දෙයක් දේශනා කරලා තියෙන නිසා. දැන් ඔය තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා කියලා කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසම ඔවුන්ට මේ ධර්මයට අනුව හික්මීමක් දීලා තියෙනවා බුදුන් වහන්සේ. ඔය ශ්‍රාවක භාවය තුළ. ඒ ඔය දුකින් මිදීම සඳහා තමයි හික්මීම තියෙන්නේ. ඉතින් උන්වහන්සේගෙන් ප්‍රශ්න කරනකොට චුල්ලසච්චක බුදුරජාණන් වහන්සේගේ පිළිතුරේ තියෙනවා ඔබ වහන්සේ මේ ශ්‍රාවකයෝ හික්මවන්නේ කොහොමද? පන්සිල් දීලා අටසිල් දීලා පව් කරන්න එපා කියලා පින් කරන්න කියලා උපසම්පදාව දීලා කියලා. එහෙම උත්තරයක් ඒකේ නැහැ. ඒකේ තිබෙනවා මම ශ්‍රාවකෙන් ඉක්මවීම සඳහා පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියනවා. මේක හිතා ගන්න ඕන කාරණයක්. ඕන කෙනෙකුට වළංගුයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසක. අන්න දැන් එහෙනම් අපිට පංච උපාදානස්කන්ධය දැනගන්න වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න උගන්වන්නේ බුදුන් වහන්සේ අපි නිත්‍ය සුඛාත්ම වශයෙන් අරන් ඉන්න හිසාන කියලා අනුම වශයෙන් හිතන්න වෙනවා. ඉතින් අපි පංච උපාදානස්කන්ධය දන්නෙත් නැහැ නිත්‍ය සුඛාත්ම වශයෙන් ගත්ත කියන්න දන්නෙත් නැහැ. අන්න එහෙම මේ නොදැන කරපු කාරණයක් තියෙනවා අපි ළඟ. ඒක තමයි මේ අසහියෙන් කටයුතු කිරීම කියන ලද ප්‍රමාදය. අර අකුසලයෙන් වෙන්නීම නම් වූ සතිය පාවිච්චි කරන්නේ නැතුව අපි කටයුතු කරලා තිබෙනවා. දැන් මේ සිද්ධිය ඔබ දකින්නේ කොහොමද? මම දකින්නේ මේ පාරට යන්න ප්‍රමාදය දැනගන්නත් අප්‍රමාදය දැනගන්නත් දැනගන්න ඕන කාරණයක් තමයි විශේෂයෙන් බුදු සමයේ කන්දක වර්ගය තුළ උගන්වලා තිබෙනා වූ සංයුත්තනිකායේ මේ ස්කන්ධ පහ පිළිබඳ වචන පහේ පාඩම නෙමෙයි. විභාගට ලියන්න පාඩම නෙමෙයි. ඔබ ළඟ මේ සිදුවෙන සිද්ධිය පිළිබඳ අවබෝධය. මේක අපි 100,000 වතාවක් කියලා ඇති. නමුත් තාමත් අහන ප්‍රශ්නවල එහෙම නැත්නම් හිතන විදිහේ වැරදි අවබෝධ තියෙනවා. ඒ නිසා අපි ඒක තේරුම් ගන්න වෙනවා. මෙන්න මෙතෙන්දී අපිට තේරුම් ගන්න වෙනවා පුද්ගලයා බෙදීමකට පාත්‍රය කරනවා බුදුන් වහන්සේ දොරවල් 6ක එකතුවක් කියලා. දොරවල් 6 මගින් ගන්නා වූ අරමුණු ඔස්සේ යන බව පැහැදිලි කරනවා. ඔබට ඒක ඇත්තද බලන්න? මේ ලෝකේ කවුරුවත් ඇසට රූප ඇරුණාම ශබ්ද ගන්නෙ නැහැ. කනට ශබ්ද ඇරුණාම රූප ගන්නෙ නැහැ. නාසයට ගන්ධ ඇරුණාම රස ගන්නෑ. දිවට රස ඇරුණාම රූප ගන්නෙ නැහැ. මෙසේ මේ දොරවල් 6ට ගන්නා වූ අරමුණු පිළිබඳව සිංහලද වෙනත් ආගමකද එහෙම නැත්නම් වෙනත් රටකද කියලා ප්‍රශ්නයක් නැහැ. අපි හැමෝටම දොරවල් 6ක් තියෙන අරමුණු හම්බ වෙනවා. ඒ අනිත් ආගම් වලට දොරවල් 6 ගැන හෝ ආගම්ගේ මේ අරමුණු ගැන ඕන කමක් නැහැ. නමුත් අපිට මේ ගමන යන්න නම් මේ දොරවල් 6 සහ ඉවෙන් ගන්න අරමුණු වල තිබෙනා වූ
අරමුණු ඇතුළේ තිබෙන්නා වූ මුලාව, අරමුණු ඇතුළේ අටවලා තිබෙන්නා වූ මාර උගුල, අරමුණු ඇතුළේ සිදුවෙන්නා වූ ප්‍රමාදය තේරුම් ගත්තාම තමයි අපට අප්‍රමාද වෙන්න හිතෙන්නේ. එහෙනම් අපි ඒක තේරුම් ගන්නකොට අරමුණු කියන්නේ මොනවද? මේවත් සමහර අය තාම දන්නේ නැහැ. මට ඔය දුරකථනෙන් කතා කරන සමහර අය කියනවා තේරුනේ නැහැ එහෙම කිව්වට කියලා. අරමුණු කියන්නේ ලෝකේ හඳුනා ගැනීමට සිතට එන සිතුවිලි වලට. ලෝකේ අම්මා හෝ තාත්තා හෝ රූප හෝ ශබ්ද හෝ මේ දේවල් අපිට නිකන් දැනෙන්නේ නැහැ. ඔලින්ද ගිහින් ඉන්නකොට මොකවත් මේ ලෝකේ තියෙන જાති දැනෙන්නේ නැහැ. නමුත් මේ ස්කරු කුරුල්ලෝ කෑ ගහන්නේ නැද්ද? වාහනේ යන්නේ නැද්ද? යනවා. දැනෙන්නේ නැති නිසානේ දන්නේ නැත්තේ. ඒක අපි ඉන්නේ මනෝ ලෝකේ අරමුණු වල. එතකොට මේ ලෝකේ අපට නැහැ. මේ ලෝකේ අපි දැනගන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් ගන්න අරමුණකින්. ඒ අරමුණු වලට බුදුදහමේ කියන නම තමයි රූප ආරම්මන, ශබ්ද ආරම්මන, ගන්ධ ආරම්මන, රස ආරම්මන, පොට්ටබ්බ ආරම්මන, ධම්ම ආරම්මන. 6යි. දරවල් 6න් අරමුණු 6ක් අපි ගන්නවා. ගන්න ගියාම ඉතින් පොඩි පොඩි වැඩ ටිකක් අපි අතින් සිද්ධ වෙනවා. විඳින්න ඕන. හොඳ හෝ නරක වශයෙන් විඳින්න ඕන. සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් විඳින්න ඕන. ඇහෙත් විඳිනවා, කනෙත් විඳිනවා, නාසෙත් විඳිනවා, දිවෙත් විඳිනවා. බොරු නෙවෙයිනේ. නැත්තම් මනෝද්වාරෙත් විඳිනවා. මෙන්න මේ විදිහට මේ අපි ළඟ ඇහැ තුල කන තුල මේ පහළ වෙන සිතුවිල්ලට අරමුණ කියලා කියනවා. ඒක විඳිනවට වේදනා කියලා කියනවා. අරමුණ රූපේ. දැන් මම මේ ප්‍රමාදය පෙන්වන්නයි හදන්නේ. ඊට පස්සේ අප්‍රමාදයට එනවා. අනතුරුව මේ ෂණය තුළම මේක අපට හඳුනන්නත් ඕන. රූපය අම්මද තාත්තද, ශබ්දයේ කැරෙකුද, ගන්ධයේ ගඳද සුවඳද. ඒක සඳහා අපට මෙතෙන් එකතු කරන චෛතසිකයට සංඥා පදේ පාවිච්චි කරනවා. මේ තුනේ වර්ගීකරණය අනුව මෙතෙන්ට 4 වෙන්නෙක් එනවා. 3. එයා ඇවිදින් මොකද කරන්නේ? මේ කාරණෙත් එක්කලා ඇලීම ගැටීම එකතු කරනවා. හොඳ නම් ඇලෙනවා, නරක නම් ගැටෙනවා. එයාට කියනවා සංඛාර කියලා. මේ 4 දෙනා 4 කාර්යයක් කරලා තියෙනවා. ඒ ටික ඔක්කොම හඳුනා ගන්නට තව කෙනෙක් එනවා. එයාට විඥාන කියනවා. මෙන්න මෙහෙමයි මේ ලෝකේ ඉන්න සියලුම සත්වයා, ප්‍රධාන වශයෙන් මිනිස් වර්ගයාගේ ජීවිතයේ ඒකකය ස්කන්ධ පංචකයේ බව ත්‍රිපිටකයේ පෙන්වලා තියෙන්නේ. ඔය පන්සිල් රකින්න හෝ අනිකුත් සිල් රැකලා පරලෝ යන්න ඕක දැනගන්න ඕන නෑ. ඒ දැනගත්තේ නැතත් පවින් ටිකක් වලකින්න පුළුවන්, පින් එකතු කරන්න පුළුවනි, භවගාමී වෙන්න පුළුවන්. නමුත් බුදුන් වහන්සේ වදාරනවා ශික්ෂණය සඳහා පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා තියෙනවා. ඒ කියලා අපිට පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය තේරෙන්න ඕනනේ. දැන් මං හිතනවා ඔබට එහෙනම් තේරෙනවා. ඔබ මෞකසින් බිහි ජීවිත අවසානයේ මේ යනවා වෙනුවට ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කයට මොහොතක් පාසා ස්කන්ධ උපදිනවා, දිරනවා, මැරෙනවා. අර ශනික මරණයක් තියෙනවා. දැන් මේක මෙහෙම දන්නේ නැති වුනහම සිදුවෙන කාරණයක් තමයි මේක තුළ පමාවක් තියෙනවා. ඒ පමාවට බුදුරජාණන් වහන්සේ නමක් තියලා තියෙන්නේ මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස කියලා. අන්න අර පමාව නිසා තමයි සසරට ඇලෙන්නේ. බද්දෝ මාරස්ස කියන එකේ තේරුම සසරට ඇලෙනවා කියන එක. එතකොට මඤ්ඤමානෝ කියන එකේ තේරුම එහෙනම් මේ පංචස්කන්ධය නම් වූ එකට එන කාරණේ මමත්වයෙන් ගන්නවා. මතක තබා ගන්න. ඒක මේ සමාජයේ බොහෝ දෙනෙක් දන්න කරුණා. මේ අලුතෙන් තේරුම් ගන්නවා නම් නිවාඩුවේ ඉන්න ගමන් නිවැරදිව අරගෙන ගන්නකො මේ කාරණාව. එතකොට අපට තව රහසක් වෙතට ගන්න පුළුවන්. ඒ තමයි ලෝකයා අකුරු දෙකට මම කියනවා, ලෝකයා ශරීරයට මම කියනවා. තථාගතයන් වහන්සේ අසුතවන්ත වැනි සූත්‍රවල දේශනා කරමින් කය අවුරුදු 30ක් 60ක් තියෙන නිසා මම කියලා කෙනෙක් ඉන්නවා කියලා ගත්තට කමක් නැහැ කියලා කියනවා. ගත්තත් කමක් නැහැ කියන්නේ ඒක හරි කියන එක නෙමෙයි. ඒකට සාධාරණයක් තියෙනවා කියන එක. සිතයයි කියනු ලැබෙයිද, මනෝයයි කියනු ලැබෙයිද, විඥානයයි කියනු ලැබෙයිද? ඉති මනෝ, ඉති චිත්ත, ඉති විඥානෝ. ඒක හටගත්ත ගමන් නැසෙනවා. ඒකේ කොහොමද මම කියලා කෙනෙක් ඉන්නේ කියලා අහනවා. නමුත් ඒකේ මම කොට ගත්ත එකකින් මිදෙන්න පෘථග්ජනින්න බෑ කියලා කියනවා. අන්න අපට රහසක් හම්බ වෙනවා. සිතට එන දේ තුල තමයි මම කොට ගන්න, පෘථග්ජනයා මමත්වෙන් අරගෙන බැඳිලා ඉන්නවා.
එහෙමයි අපි මේ මම හොයාන යන ගමනට යන්න ඕන. දැන් එහෙනම් ඇහෙන් උපදින පංචස්කන්ධේ ඉන්න මම එක්කෙනෙක්, කනෙන් උපදින පංචස්කන්ධේ ඉන්න මම තව කෙනෙක් වෙන්න ඕනනේ. නාසයෙන් උපදිනකොට තව කෙනෙක්නේ. අන්න එහෙම මම යන්න ජීවිතේ පුරාම තියෙන දෙයක් නෙවෙයි. ඒකට එන දේ මමත් සිතට එන දේ මමත්වෙන් ගත්ත පෘථග්ජන භාවයේ ලක්ෂණයක් ඉනවා. එයාට ඒ මමත්වයෙන් මිදෙන්න බැරිලු. අර කය අතහරින්න කැමති වුණාට. ඔබට තේරෙන්න හිතෙන්නේ නැද්ද මේ මමත්වයේම ප්‍රමාදය කියලා? නැත්නම් ඒක මඤ්ඤමානෝ කෝබිකෝ බද්දෝ මාරස්ස කියලා කියනවාද? ඒක සූත්‍ර දේශනා හැම එකකම පාහේ පවතිනවා මිනිස්සු ගන්න විදිහ. බුදුන් වහන්සේ 15 වෙනි පෙර ජීවත් වෙන මිනිස්සු ඒක ගත්ත විදිහ. ඒක වචනෙන් කියා ගන්නෙ නැහැ. 5 2 7 7 3 10 කියලා කියනවා වගේ නැත්නම් පොල්ගෙඩි 2 2 4 4 2 6 කියලා ගණන් කර ගන්නවා වගේ මේක හිතින් ගණන් කර ගන්නෙ නැහැ. මේ රූපේ, මේ වේදනාව, මේ සංඥාව, මේ සංකාරය, මේ විඥානය කියලා ඔක කියයිනේ නැහැ. අසුරු ගසනසකින් හට ගන්නවා. නමුත් මේක තුළ අපිට ඇති වෙනවා ප්‍රියාප්‍රිය ස්වභාවයක් නිසා කිසියම් ආකාරයක ඇලීමක් හෝ ගැටීමක්. මේ ඇලීමේ ගැටීමේදී මොකද වෙන්නේ? අන්න ඇලීම සමග මුලාව, ගැටීම සමග මුලාව. එතකොට මේ අරමුණේ ඇලීමෙන් ගැටීමෙන් තමයි මම හැදෙන්නේ. එතකොට එහෙනම් එක පංචස්කන්ධයක ඉන්න මම ඊළඟ එකේ නැහැ. ඒකේ ඉන්න තවත් මම කෙනෙක්, ඒක තවත් කෙනෙක්. නමුත් මේ මමත්වෙන් ගත්තහම බද්දෝ මාරස්ස නම් වූ මාරයාට බැඳීම නම් වූ වැරැද්දක් සිද්ධ වෙනවා. මෙන්න මේක ඔබ ළඟ සිදුවෙමින් පවතිනවා ළමා කාලයේ පටන්. ධර්මයේ තේරුම් ගත්තේ නැත්නම් මැරෙන කල්ම. පව තුළ ජීවත් වුණත්, පින තුළ ජීවත් වුණත්, ධානය තුළ ජීවත් වුණත්, ගීව ජීවත් වුණත්, පැවිදිව ජීවත් වුණත් අන්න පෘථග්ජන සමාජයේ ක්‍රියාකලාපේ තමයි මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස නැත්තම් සසරේ ප්‍රමාදී ජීවිතයක් ගත කරනවා. ඔබ හඳුන ගන්න ඕන පළමුව ඔබ ප්‍රමාද විහාරී කියලා. ඒ ප්‍රමාද විහාරී බව තුළ තමයි ඔබට නිවන් නැත්තේ සහ ජීවිතේ දුක් ගෙනත් දෙන්නේ. එහෙනම් ඔබ දුකට අකමැති නම් එහෙනම් ප්‍රමාද විහාරී කියන තැනට අප්‍රමාද විහාරී පාවිච්චි කරන්න ඕන. මේ බුදුවරු ලෝකෙට හෙළි කරන ධර්මය අපි මේ වචන දෙකකින් කතා කරන්න හදන්නේ. ඒක තමයි ඔක්කොම ඊට පස්සේ. දැන් එතකොට මේ ප්‍රමාද විහාරී තුල මොකද වෙන්නේ? බද්දෝ මාරස්ස කියන එකේ තේරම සසරට බැඳෙනවා කියන එක. සසරට බැඳෙනවා කියන එකේ තේරම සංයෝජනය වෙනවා කියන එකනේ. සංයෝජන සසරට බැඳීමනේ සංයෝජනය කියන්නේ. එහෙනම් සසරට බැඳෙන්නේ ජීවිතේට එක වතාවක් නෙමෙයි. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණක් පාසා සසරට බැඳීම සිද්ධ වෙනවා දන්නේ නැති අයගේ. ඒක මොන වචනින්ද පෙන්වන්නේ? ඒක පෙන්නනවා ජාති මරණ දුක් ගෙනත් දෙන්නා වූ උපාදානීය බියක් වශයෙන් දකින්න. මේ උපාදානයේම පමාව වෙන්න බැරිද? ඇයි ඊළඟ ගාථාවේ පෙන්වන අනුපාදාය මුච්ඡන්ති. ඔබට විපාදානයෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ නැහැ. එහෙනම් ජාති මරණ ගෙනත් දෙන්නා උපාදානය හා පමාව කියන එක අතර මොකක් හෝ සම්බන්ධයක් තියෙනවා. දැන් ඔබ ළඟ මේක සිදුවෙන හැටි තාම මම පැහැදිලි කළේ නැහැ. ඔබ දන්නවා සමහරට බොහෝ දෙනෙක්. නම් මේක මේ සූත්‍ර දේශනාවල ඔය අපි කතා කරනවට වඩා මේ ගැඹුරු විදිහට විස්තර කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ඇයි මරණයටපත් වෙන්නේ? මේ මිනිස්සු මරණයටපත් වෙන්නේ ඇයි? වයස යන හින්දා කියලාද කියන්නේ? වයස නොගිනුත් මරණයටපත් වෙනවා. මම අහන්නේ එහෙම නෙමෙයි. මොකෙන්ද මරණයටපත් වෙන්නේ? කය අතහැරීමේ මරණයට අමතරව මේ මරණයටපත් වීමේදී මොකද්ද වෙන්නේ? අන්න අර උපාදාන නම් වූ වචනයට එකතු කරලා තිබුණ කාරණා ඔස්සේ මරණයටපත් වෙනවා. එතකොට පරල යන්නේ පව් උපාදානයෙන්, පින් උපාදානයෙන්, ධාන උපාදානයෙන්. අන්න මේ පවේ පිනේ ධානය කියන තුනේම පෘථග්ජන ස්වභාවයේ ඉන්නකොට උපාදානය නැමැති පමාවක් තියෙනවා. අපි එහෙම ඉගෙන ගත්තේ නෑ. අපි පව් තමා පමාව, පින් තමයි පිනෝපමාව කියලා කල්පනා කළේ. ඒ නිසායි මට මේ පද දෙකේ තියෙන මේ පමාද විහරණය
අපමාද විහරණය බවට පත් කරපුවම තමයි බුදුන් වෙත යන්න නැත්තම් නිවීම හොයාගන්න පුළුවන් වෙන්නේ. නමුත් අපේ අය ඉතින් පමාද විහරණය තුළ ඉඳිමින් අපමාද විහරණය ප්‍රතිඵල ඉල්ලනවා. එහෙමයි අපේ සමාජයේ බොහෝ දෙනෙක් කරනු ලබන්නේ. නමුත් අපට ඒක අපි තුල තේරෙන්න වෙනවා. මේ අපි තුල තථාගතයන් වහන්සේක පැහැදිලි කළේ කොහොමද? ඒක පැහැදිලි කරලා තිබෙනවා. මිනිස් ජීවිත තුල ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල මේක සිදුවෙන ආකාරය ලස්සන වදන් පෙළකින් පෙන්වලා තිබෙනවා. ඒක පොතේ වදන් පෙළ තියෙනවා. පොතේ නෙමෙයි සිද්ධිය සිද්ධ වෙන්නේ ඔබ ළඟ. අන්න ඒක සිදු වෙනවද බලන්න ඔබ ළඟ. එහෙනම් ඔබ ප්‍රමාද විහාරේ. විහාරය කියන්නේ වාසය කරන. ඒ වගේම ඒක පැහැදිලි කරනවා එහෙම වෙන්නේ අසහියක් නිසා. අන්න එහෙමයි පෘථග්ජන පුද්ගලයා සතුව පවතිනා වූ බුදුරජාණන් වහන්සේ වදාළ අසහිය නම් වූ තැනක ඉඳන් මේවා කරනවායි කියලා පෙන්වන්නේ. ඔබට මේක මේ සිදුවෙන ආකාරය ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල නැත්තම් සිත තුල එහෙම නැත්නම් අරමුණක් තුල තේරුම් ගන්න පුළුවන්ද බලන්න. ඒක පාසල් යන කාලේ ඉගෙන ගත්තේ පාසල් යන කාලේ ඉගෙන ගත්තේ අරමුණක් තුල නෙමෙයි. නිකන් පොත තුල තියෙන වදන් පෙළියක් වශයෙන් ඉගෙන ගත්තා. ඒක ඉතින් ඇහුවොත් සිංහලට මතක් කරන පාඩම් කරලා ලියනවා. දැන් ඒක මදි. ඔය පුරුද්දම තමයි මේ බුදුදහම තේරුම් ගන්න තියෙන ලොකුම බාධාවත්. පාසල් අධ්‍යාපනය තුළ ගිරව් වගේ මොනවා හරි කටපාඩම් කරලා අමාරුවම දැන් දන්නවා කියලා හිතන් ඉන්නේ. මේ බුදුදහමත් පාඩම් කරලා අමාරනවා ඉවරයි. ඉතින් ඒගොල්ලෝ විභාග ලියලා ඉතින් කියනවා දැන් එකක්වත් මතක නැහැ කියලා. කාරණේ ඇත්ත තමයි බලපුවාම. ඒ වෙලාවට ඒක ලීව නිසා ඒකෙන්නේ සුසුකම් පරීක්ෂා කරන්නේ. නමුත් මේ කාරණේදී එහෙම බෑ. මේ කාරණේදී මේක මතක තියාන අමතක කිරීමක් නෙමෙයි මේක ප්‍රායෝගික අනුගමනීය කරන ප්‍රතිපදාවක් සඳහා සතිය යොදන්න වෙනවා. ඒ නිසා සතිය නැතුවම වෙන දේ තේරුම් ගන්න. එතකොට එතෙන්ද ඒක වළක්වන්න සතිය යොදන්න වෙනවා. අර වෙන එක පාපය ඒකෙන් වළක්වන්න තමයි සතිය යොදන්න වෙන්නේ. අකුසලයෙන් වෙන්නේ මේ කුසලයෙන් පෙන්වන්නේ. දැන් මේ අකුසලයේ කියලා මම කතා කරන්නේ පව් වලට විතරක් නෙමෙයි. මම කියනවා මේක ඇහැ තුල, කන තුල, නාසය තුල උපාදාන වෙනවා නම් මේකට තමයි මේ අකුසලයේ නැත්තම් පාපය කියලා කියන්නේ. එහෙනම් අපි තුල යමක් උපාදානය වන්නේ ඇයි? ඒ තුලින් අපි සසරට බැඳෙන්නේ ඇයි? ස්වභාවයෙන් බැඳිලා නැහැ. අපි තමයි බද්දෝ මාරස්ස නැත්තම් මාරයට බැඳෙන්නේ මොනවා නිසාද? මඤ්ඤමාන නැත්තම් මමත්වෙන් ගැනීම නිසා. ඔබ ගන්නවද නැද්ද? බලන්න. ඒ නිසා ඒක ගන්න විදිහ වෙන විදිහකින් පෙන්වන්නේ. අපි ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. මෙහෙමයි පැහැදිලි කරන්න ඕන. මේක ත්‍රිපිටක ධර්ම සූත්‍ර දේශනාවල අනන්ත වාරයක් විස්තර කරලා තියෙනවා පාලියෙන්. නමුත් ඒක ඒ පාලියෙන් සිදුවෙන පෙළ පාඩම් කරනවා යනවාම මේක ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල සිද්ධ වෙන ආකාරය පිළිබඳව ඔබ අවධානය යොමු කළේ නැහැ. මොකද පිළින් පරලෝ යන්න හිතන් හිටපු නිසා අනාගත බුදුහාමුදුරුවෝ නිවන් දකින්න සාසනෙ නිවන් දකින්න හිතපු නිසා. ඒ නිසා ඔබට පමාද විහාරී තේරෙන්නේ නැහැ. ස්වභාවයෙන්ම පමාද විහාරී නමුත් Taman පමාද විහාරී බව තේරෙන්නේ නැහැ. තව වචනයක් අපි එකතු කරමු. කාටද මේ ප්‍රමාදියා කියන්නේ? ස්ත්‍රියටද, පුරුෂයාටද, මහාන වෙච්ච නැති කෙනාටද? එහෙම දන්න බෑ. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ඔක්කොම තුල යමෙක් පෘථග්ජන නම් ඒ පෘථග්ජනයා තුල තිබෙන ගති ලක්ෂණය තමයි පමාද විහාරේ. එහෙනම් භව ගමනට සසර යන්න ඇරුණාම ඔවුන්ට අප්‍රමාද විහාරී පාර විවෘතව නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ ලෝකේ පහර වෙලා පෞකාරයටත් පින්කාරයටත් ධානලාභියාටත් තුන් දෙනාටම පැහැදිලි කරනවා ඔබ පමාද විහාරී. ඔබ මේ නිවන සැනසුන ජීවිතයක් අපේක්ෂා කරනවා නම් මේ ප්‍රමාද විහාරී අවස්ථාව අපමාද විහාරී වෙන්නට සිහිය පාවිච්චි කරන්න. අන්න එහෙම සිහිය කොතෙන්ද තියෙන්න ඕන මොකටද තියෙන්න ඕන කාරණා බොහොම ලේසියෙන් තේරුම් ගන්න.
දැන් මේ දහම් පෙළ කුමක්ද? මේ දහම් පෙළ පංචස්කන්ධ මට්ටමේදී පැහැදිලි කරන්නේ පංචස්කන්ධය මගේ මම මගේ ආත්ම කොට අරගෙන පංච උපාදානස්කන්ධය බවට පත් කරගෙන සතරට බැඳෙනවා කියලා. මේ දහම් පෙළ චතුස්සත්‍ය තුළ පෙන්වන්නේ තණ්හාවෙන් සතරට ඇලෙනවායි කියලා. දුක සහ හේතු වශයෙන්. මේ දහම් පෙළ ත්‍රිලක්ෂණය තුළ පෙන්වන්නේ නිත්‍ය සුඛ ආත්ම වශයෙන් අරගෙන අප්‍රමාද වෙනවායි කියලා. වචනෙන් කියවේ නැති වුණාට එහෙම මිනිස්සු ගන්නවලු ඒ ගැනීම තුළ ප්‍රමාද වෙනවායි කියලා. මේ ඕන පෙළකින් අපට ගන්න පුළුවෙනි. අපි ඊට වඩා වෙන පෙළකින් ගයමු. අපි මේක ගනිමු ඇස තුළ කන තුළ නාසය තුළ සිදුවෙන සිද්ධියක් හෙවත් පටිච්ච සමුප්පාදයක් විදිහට. ඔබ ඉතින් බොහෝ දෙනෙකුට පටිච්චසමුප්පාදය පොතේනේ තියෙන්නේ. එහෙම නැත්නම් ආත්ම තුනකනේ තියෙන්නේ. නමුත් අපි තමයි මේ ධර්ම දේශනා කරමින් ඇස තුළ පටිච්චසමුප්පාදයක්, කන තුළ පටිච්චසමුප්පාදයක්, නාසය තුළ පටිච්ච සංඋත්පාදයක් දේශනා කරන්නේ. බලන්න ඔබ තුළ මේක වෙනවද කියලා. වුණා ළමා කාලේ ඉඳලා වුණා. නමුත් තව තේරුම් ගත්තේ නැහැනේ. දැන් තේරුම් ගන්න බලන්න. ඒ තේරුම් ගැනීමේදී ඒක හරියද බලන්න. ලෝකේ රූප තියෙනවා. ආලෝකේ නැහැ. පේනවද ඇස් තිබුණාට? පේන්නේ නැහැ. ලෝකේ රූප තියෙනවා. ආලෝකයක් තියෙනවා. ඇස් නැහැ. පේනවද? නැහැ. ඇසුත් තියෙනවා. මේ ආලෝකයක් තියෙනවා. රූප නැහැ. පේනවද? පේන්නේ නැහැ. එහෙනම් මේ යමක් පෙනීම කියලා කතා කරන එකේ තියෙන්නේ හේතු කීපයක එකතුවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ විවරණේ මේක සඳහන් කරලා තිබෙනවා ඇසට හේතු තුනක්, කනට හේතු තුනක්, නාසයට හේතු තුනක්, පුංචි පුංචි වෙනස්කම් සහිතව හේතු තුනක් එකතු වෙලා පළවෙනි ආරම්භය හටගන්නේ කියලා. ඒක අපි මෙහෙමයි පැහැදිලි කරන්නේ. ඒවට අදාළ වචන ගන්න අලුත් අය නම් ඇසේ මේ සිත හඳුනන සිත චක්කු විඤ්ඤාණ, කනේ මේක හඳුනන සිත සෝත විඤ්ඤාණ, නාසයේ මේක හඳුනන සිත ගාන විඤ්ඤාණ. එහෙම ගන්න. එතකොට අපට පුද්ගලයෙක් වශයෙන් හිටියට මේ දොරවල් හයෙන් අරමුණු ගන්නකොට විඤ්ඤාණ හයක් පහළ වෙලා මේ යනවා. ඒක තුල තමයි මේ ප්‍රමාදය සිද්ධ වෙන්නේ. එහෙමයි අපි මේ ප්‍රමාදය පෙන්වන්නේ. බලමු අපි මොකද්ද කියලා. තථාගතයන් වහන්සේගේ මේ විමර්ශනය ලෝකේ මොනම ග්‍රන්ථකවත් නැහැ, මතක තියාගන්න. අපිත් ඒක පාඩම් කරමින් හැරුණාම අපි ළඟ සිදුවන දෙයක් වශයෙන් තේරුම් ගන්න උත්සාහ කළේ නැහැ. ඒ නිසා අපි උඩින් යන බුද්ධ ආගමට, කියන්නේ ගොඩින් මගාරෙන බුද්ධ ආගමක ලියලා කියලා පාඩම් කරලා ලකුණු ගන්න බුද්ධ ආගමකට හිර වුණා. ප්‍රායෝගික වුණේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉදිරියෙන් තිබෙන රූපයක සෙවණැල්ල ආලෝකයේ උදව්වෙන් ඇහැට වැටෙනකොට ඒක බාර ගන්න අදාළ දෙයක් ඇහැ ඇතුලේ තියෙනවා ප්‍රසාදය කියලා. ප්‍රසාදය අර සෙවණැල්ල වැටුනහම එතන ප්‍රසාදයක් තියෙනවා, ගෝචර රූපයක් තියෙනවා. දෙකයි. මේක හඳුනන සිතට චක්කු විඤ්ඤාණ කියනවා. මේ තුනේ එකතු වෙනකොට පළවෙනි චෛතසිකයට ස්පර්ශ කියනවා. දැන් ඔන්න යනවා. ළමා කාලේ ඉඳලා මේ පාරේ යනවා. දැන් තමයි තේරෙන්නේ. ස්පර්ශ වුණාම අම්මා සැප වේදනාවක්, තිත්ත දුක් වේදනාවක්, පැණි රස සැප වේදනාවක්, තරහාව දුක් වේදනාවක්, ගීතයක් ඇහුණා සැප වේදනාවක්, චොක්ලට් එක රස දැවුණා සැප වේදනාවක්. මෙසේ ඔබ මේ හම්බ වෙන විඳීම් වලට සැප දුක් උපේක්ෂා කියන තුනකින් එකක් එකතු කරගන්නවා. හරිද? මෙන්න මේකට කියනවා පස්සපච්චා වේදනා. දැන් මෙන්න මේ වේදනාව විඳින්න ගියාම ඒකත් එක්කලා අපිට ඇති කරගන්න පුළුවන් වෙනවා ඇලීමක් හෝ ගැටීමක්. අන්න එතන තමයි බුදුරජාණන් වහන්සේ ඒතන් මම හට ගන්නවා කියලා පෙන්වන්නේ. වේදනාව මමය. වේදනා පච්චයා තණ්හා. එතකොට එහෙනම් එතන රූපේ නම් රූපයට තණ්හා, ශබ්දේ නම් ශබ්දයට තණ්හා, ගන්ධයට නම් ගන්ධයට තණ්හා, ඇලීමත් තණ්හා, ගැටීමත් තණ්හා. ඇලීම මුලාව, ගැටීම මුලාව. අර තණ්හා කියන පදෙන් පෙන්වන්නේ මමත්වයෙන් ගැනීම. ඔන්න මම හැදෙන හැටි මේ ස්කන්ධ පංචකය තුළ. තණ්හා පච්චයා
උපාදාන පච්චයා භව. ඇස තුළ මේක සිදුවෙනවා නම් මෙන්න මේ තණ්හා උපාදාන භවීමේදී තමයි මේ බුදුරජාණන් වහන්සේ වදාළ පමාද විහාරිත්වය තියෙන්නේ. ඔන්න පමාදෝ. දැන් මේක නැසුණා. නමුනාට භවයක් හැදුවා. අනාගත සසරකට හේතුවක් තිබුවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ගැන්වීමට අනුවගත් කළ අතීත ජීවිතය අවිද්‍යා සංකාරයක් නෙමෙයි. මේ මොහොතේ මෙසේ තණ්හා උපාදාන කොට ගැනීමම අවිද්‍යා සංකාරයයි. ඒ අවිද්‍යා සංකාරය ඔබ කියනවාද අප්‍රමාදය කියලා? නෑ, තමයි ප්‍රමාදය. අන මේ අරමුණේ මුලා වෙන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ඕනෑම කෙනෙක් ඊට පස්සේ මෙසේ මේ අරමුණ තුළ පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව නම් වූ ප්‍රමාදය කරනවා. දැන් ඒක තුළ මොකද වුනේ? මඤ්ඤමානෝකෝ බික්ඛු බද්ද මමත්වෙන් ගත්ත නිසා මේක නැසුණට සසරක් හැදුනා ඉස්සරහට. අන්නේ සසරක් හදන එකට තමයි ප්‍රමාදය කියන්නේ. එතකොට දැන් ඒ නිසා ජීවිත අවසානයේ තවත් එහාට යන්න ඕනකම් තියෙනවා, වැඩ කරගන්න තියෙනවා. දැන් මේවා කය අතහැරෙනකොට මරණයටපත් වෙනවා. නමුත් කය අතහැරෙනකොට මරණයටපත් වුණාට මේ බලාපොරොත්තු ටික සිත ඇතුලේ හදාන්න තියෙනවා. ලෝකේ අතහැරුණාට. දැන් ඒ නිසා බාහිර ලෝකේ නැතුවට හිත ඇතුලේ ලෝකයක් තියෙනවා. ඒක ද්‍රව්‍ය මොකක්වත්ම නැහැ, පේන්නේ ද්‍රව්‍ය තමයි. නමුත් ඔක්කොම සිතුවිලි වල තියෙන්නේ. මේ සමාජයේ තේරුම් ගන්න ඕන පරලොවක් තියෙන කෙනෙකුට මේ හීන ලෝකයක් තියෙන නිසායි කියලා. පස්දොර වැහෙනකොට වැටෙන්නේ හීන ලෝකයට, නිින්ද යනකොටත් වැටෙන්නේ හීන ලෝකෙන්නේ. අන්න ඒ වගේ ලෝකයකට වැටෙනවා. ඒක දකින්න ඊට පස්සේ රූපයක් ඕන නැහැ. රූපයක් නැතුවත් දකින්න පුළුවන්. ඒක තමයි ඒ මනෝ ලෝකයේ තමයි මව කුසක් තුල කයක් හදන්නේ. ඒ මනෝ ලෝකයේ තමයි අපාගතව දුක් විඳින්නේ. ඒ මනෝ ලෝකයේ තමයි දෙවියන් අතර සැප විඳින්නේ. පවණං අපාගත දුක, පිනනම් දෙවියන් අතර සැපත. මව කුසක නම් කය අතහැරුණාම කයක් හැදෙන වැඩේ. බැලුවම පුදුම වැඩක් මේක. ඔය මම දැකලා තියෙනවා ලස්සන සමහර මල්ගස්. ඒවයි තියෙන හැඩ තියෙනවා. මේ සත්තු වගේ ඉන්න ඒවා තියෙනවා. ඒවා ස්වභාව ධර්මයේ කොහොම හැදුවද කියලා හිතෙනවා. පුදුම විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඒ අවිඥානිකව. එහෙනම් අවිඥානික නිර්මාණය කරන්නේ වගේ සවිඥානික නිර්මාණ බලන්නකෝ. කෙනෙකුගේ මාස 10ක් තුල කයක් හැදෙනකොට ඒකේ නිර්මාණකරණයේ ස්වභාවය. අය අලුතෙන් සිදුරක් හදන්න වෛද්‍යවරුන්ට කෑලි දාන්න මොකුත් නැහැ. ඔක්කොම හදලා එන්නේ. එහෙම දුර්වලකමක් තිබුණොත් නේ පොඩි වෙනසක් කරගන්නේ. මේ නිර්මාණය නිකම්ම හැදෙනවා කියලා තමයි අපේ ලෝකේ ඉන්න සමහර අය හිතන් ඉන්නේ. නමුත් මව්කුසක දරුවා සිහින දකින්නකොට සිහින ලෝකයේ කරන කියන කාරණාවලට අනුව ඒවා කරන්න තමයි අතපය කය නිර්මාණය වෙන්නේ. ඒක එහෙනම් මේ ජීවිතේ එකක් නෙමෙයි, ඒක අතීත ජීවිතේ එකක්. ඉතින් එහෙම හොයන්න ගියාම කෙලවර හොයන්න බෑ අපට. ඒ නිසා මේ පැත්ත හොයලා හොයන්න ඕන නෑ. අපි තේරුම් ගන්න වෙනවා. දැන් එනම් මෙන්න මේ කාරණේදී ඕන කෙනෙක් මොකද කරන්නේ? ඔය ස්කන්ධ පහ කියන ධර්මතාවයේ දන්නේ නැතුව පුද්ගලයෙක් වශයෙන් කටයුතු කරන්නේ. පුද්ගලයෙක් වශයෙන් කටයුතු කිරීමේදී මේ හැම එකක්ම මට සිදුවෙන ලාභයක්, අලාභයක්, සැපතක්, දුකක්, නින්දාවක්, ප්‍රශංසාවක් ආදී වශයෙන් ඇලීමකින් සහ ගැටීමකින් යනවා. ළමා කාලේ ඉඳලා මෙන්න මෙහෙම මේ අරමුණ තුළ, ඇසේ අරමුණ, කනේ අරමුණ, නාසයේ අරමුණ තුළ මේ කියන වචන තුනට අයිති ක්‍රියාවත් පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව කරනවා. ඔන්න පමාද විහාරේ, ඔන්න සිහිය නැහැ, ඔන්න බද්දෝ මාරස්ස සසරට බැඳෙන හැටි. දැන් මොනවද එකතු කරන්නේ මේකේ? මේක මෙහෙම කරන්න ලෝභ, දේශ, මෝහ නම් වූ මූල බලවත් වෙනවා. එනම් බලවත් වෙන්න තිබුණ නිවනෙන් ඈතට යනවා. ලෝභය රැස් කිරීමනේ දැන් කරන්නේ. එහෙනම් ලෝභය රැස් කිරීම, ද්වේෂය රැස් කිරීම, මොහය රැස් කිරීම මමත්වයේ ක්‍රියාවලිය. දැක්කද පමාද විහාරේ? උගතෙක්, බුද්ධිමතෙක්, ගුරුවරයෙක්, ආගමික නායකයෙක් වදින් වෙන්න පුළුවන් බාහිර වශයෙන්. නමුත් මේ ඇතුළත පෘථග්ජන පුද්ගලයා තුළ මේ පමාද විහාරීත්වයේ ලෝකේ ඕන කෙනෙක් තුළ සිද්ධ වෙනවා. අපමාද විහාරී වෙන්න පටන් ගන්නේ ලෝකයේ අය තුළ නෙවෙයි. සම්බුදු සසුනේ ආර්ය ශ්‍රාවකයන් තුළ පමණයි.
ආර්ය ශ්‍රාවක භාවයට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදයක් නැහැ. මේ වැරැද්ද තේරුම් ගත්තාම මෙන්න මම සසර හදන හැටි. දැන් මොකද්ද මෙතන මේ අසිහිය? මේ ආපු අරමුණ හටගත්ත නැසෙන එකක්. ඒක විදලා නැති වෙන්න ඕන. නමුත් ඒක ඇලීමෙන් ගැටීමෙන් ගත්තාම මමත්වෙන් ගත්තාම අන්න පමාද විහාරය වුණා. මමත්වෙන් ගැනීම නිසා සස්මාරයාට බැඳේ කියලානේ පෙන්නන්නේ. දැන් තේරුණාද ඔබ තුල පමාද විහාරීත්වය? මේ පමාද විහාරීත්වය තියාගෙන අධ්‍යාපනයේ රැකියාව ගෙවල් දොරවල් යාන වාහන මේව අරගෙන සැපසේ ඉන්න පුළුවන් වෙයි කියලා තමයි උපකල්පනය කරන්නේ. නමුත් ඒ එකතු වුණාය ටිකක් කල් යනකොට කියා යා තුල ඉන්නේ මං හිතපු කෙනා නෙමෙයි දැන් වෙන කෙනෙක්. දැන් ඉස්සරට වඩා වෙනස්. මේ ඉස්සරට වඩා වෙනස් කියන්නේ මේ ශරීරය මහත් වුණ හින්දා කෙට්ටු වුණ හින්දා නෙමෙයි. ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් ඔහු ආත්මාර්ථකාමී වැඩි වෙනවා. සත් ධර්මයෙන් තේරුම් නොගන්නා මිනිසුන් ජීවිතයේ මුල සිට අග දක්වා එන්න එන්න ආත්මාර්ථකාමී වෙනවා. ඔය පෞල් ජීවිතය තුළ අරන් බලන්න, සහෝදරත්වය තුළ අරන් බලන්නකෝ. එතකොට තේරුම් ගන්න ලේසියි. එක කෑමපත බෙදාන කන අය, නැත්නම් එක ඇඳේ නිදා ගන්න අය එදාට බෙදා හදා ගන්නවා ආදරණීයයි. ඔවුන්ම තම තමන්ට අදාළ පවුලක් නැත්නම් දරුවෝ බිරිඳ ඇතු වෙනකොට වෙන වෙනම කයලි කඩා ගන්න බලනවා. මට වැඩි කොටස. අන්න එහෙමයි අර තමන් කියන හැඟීම තුළ ඊට පස්සේ වැඩි කොටසට යන්නේ. නමුත් මේ පවුලක දරුවන් තුළ මම නෙමෙයි ඉන්න ඕන අපි. මව්පියන් තුලත් ඉන්න ඕන එක දරුවෙක් නෙමෙයි හැමෝටම සමසමව. නිසා ඒ අර මම කියන ශරීරය නෙමෙයි ඒත් වැඩියෙන් ඉල්ලන හැඟීමටයි මම කියන්නේ. අනිත් අයට නැතුවට කමක් නැහැ. ආත්මාර්ථකාමීනේ. මෙන්න මෙහෙම මේ ජීවිතයේ මේ අරමුණ තුළ පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව කියන එකෙන් සසරට බැඳෙනවට ප්‍රමාදේ කියනවා. දැන් තේරුණාද? දැන් මේක නොකරන්නට මේ අරමුණට ගන්න ඕන මේ අකුසලයේ මේ තණ්හා පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව අකුසලයේ. මේ උපාදානයේ පාපය අකුසලයේ. මේක නොකරන්න මෙතෙන්ට සිහිය ගන්න ඕන. ඒකනේ අකුසලෙන් වෙන්වීම කියලා කියන්නේ. එහිදී අපට මේ සඳහා අන්න සද්ධර්ම ශ්‍රවණය තුළ මේ වැරැද්ද සිදු නොවෙන්නට අපි උත්සාහ කරන්න ඕන. තථාගතයන් වහන්සේ මේ වැරැද්ද සිදු වෙන හැටි කියලා දීලා මේක වළක්වා ගන්න මෙහෙමයි කියලා දෙනවා. අන්න අපට ඒක තේරුම් ගත්තාම තථාගතවරුන්ගේ පැහැදිලි කිරීම අක්කාතාරෝ අපි කරන්න ඕන වැඩේ අපි කරගන්න ඕන. දැන් හැමෝම එහෙමනම් ප්‍රමාද විහාරී මොහොත අප්‍රමාද විහාරී වෙන්න ඕන නේද? සිහියෙන් කටයුතු කිරීම නැමැති අප්‍රමාදේ මොකද්ද මේ වේකෙදි වෙන්නේ? ඒක නිවනට මඟ වෙන්නේ කොහොමද? මං මේක පොඩි දෙයක් කියලා ඔය පොතේ තියෙන පිටු 70 ගානක් තියෙන සූත්‍රය ඔස්සේ හොයන්න ඕන නෑ. ඔබේ ඇස තුල කන තුල මේක හොයාගන්නකො. දැන් මේකට පමාද විහාරී කිව්වේයි මේක ස්කන්ධ පහ නැතුණා ඒ වුණාට හේතු ඉතුරු වෙනවා මේක උපාදානස්කන්ධ වෙලා නැතුනේ ඔය තණ්හා උපාදාන භව කියන කාරණේ පංචස්කන්ධේ උපාදානස්කන්ධ වෙනවා උපාදානස්කන්ධේදී සතරට හේතුවක් ඉතුරු වෙනවා ඒ සතරට හේතුවක් ඉතුරු වෙන එකට අපි නම් සිංහලෙන් කියන්නේ පව් සිද්ධ වෙනවා පින් සිද්ධ වෙනවා ධාන කුසල් සිද්ධ වෙනවායි කියලා එහෙම කියනකොට සමහර අය බයයි එකෙන් අපි කියන්නේ යහපත් දේවල් කරන්න එපා කියලා හැමයි. යහපත් දේවල් කරන්න ඕන. නමුත් අර උපාදානය කියන එක පවට නෑ පිනට කියලා ධානයට නෑ මිනිස්සුන් අතින් සිදුවෙන ප්‍රමාදයක්. ඒක අනාගත සතර හදනවා. දැන් අපි ගමුකෝ සීවලි මහරහතන් වහන්සේ ප්‍රත්‍යලාභින් අතර අග්‍රස්ථානේ. දැන් රහතන් වහන්සේ කෙනෙක් වෙලා දැන් ඊට පස්සේ ලැබිච්ච ලැබීම් නැතුව ගියාද? නෑ ඒ දිගටම තිබුණානේ. ඒ හින්දා ඒ ලාභ ප්‍රතිලාභ කියන එක ජීවිත අවසානයේ දක්වා තියෙයි. වාලා කියන්නේ නැහැ. නමුත් අර මේ උපාදාන අතහරිනවා කියන අර්ථයෙන් තමයි පුඤ්ඤ පාප පහිනස්ස කියලා පෙන්වලා තියෙන්නේ. පිනුයි පවුයි දෙක මාතෑරියා කියන එක නෙවෙයි එකෙන් පෙන්වන්නේ. උපාදානය අතහැරීම කියන එක. එහෙනම් අපිට මේ සිහිය තියෙන්න ඕන උපාදානයේ වී අවසන් වෙන්න නෙමෙයි උපාදානයේ නොවි අවසන් වෙන්න. මෙත් කොතෙන්ද මේ සතිය ගන්න ඕන? අන්න එතකොට ඔබට තේරෙවි ඒක හැම විටම
වර්තමානයේ කියලා. හැම විටම ඇසේ කනේ නාසයේ දිවේ කයේ හෝ සිතේ ඒ මොහොතේ කියලා. අන්න ඒකයි මේක ස්කන්ධ පරිහරණය කියලා කියන්නේ. මේක ස්කන්ධ පහක් තුළ ජීවිතය කියලා කතා කරන්නේ. එහෙනම් දැන් අපි එතෙන්ට ගන්න වෙනවා මේ තණ්හා උපාදාන භව නම් වූ අවිද්‍යා සංකාරය ප්‍රමාද විහාරය. ඔන්නෝක තේරෙනවට කියනවා ඕක නෙමෙයි. ඕකේ අනිත් පැත්තට ගියාම විමුක්තිය හම්බ වෙන හැටි තේරෙනවට කියනවා මාර්ගය ගන්නවා කියලා. ආර්ය භාවයට පත් වෙනවායි කියලා. ඊට පස්සේ ඔහුට අර තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා පාරේ යන්න ඔහුගේ හිත ඉඩ දෙන්නේ නැහැ. ඔහු ඊට වෙන පාරක් පාවිච්චි කරන්න කියනවා. අරකට කියනවා අනුසෝතගාමි. දැන් මම මේ කියන්න හදන එකට කියනවා පටිසෝතගාමි. ඒක ඇහි කනේ නාසයේ දිවේ කයේ ඕනෑ තැනක පටිසෝතගාමි ප්‍රතිපදාව තියෙනවා. එහෙමයි මේ ඉන්ද්‍රිය සංවර සීලය ඔස්සේ හෝ ඉන්ද්‍රිය භාවනාව ඔස්සේ හෝ මේක පෙන්වලා තියෙන්නේ. එහෙනම් අපට පෙර කළ දේ කරන්න බෑ. මොකද්ද පෙර කළ දේ? මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස ගන්න බෑ. උපාදීයමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස ගන්න බෑ. පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව ගන්න බෑ. මොකද එතකොට වරහන් ඇතුලේ අවිද්‍යා සංකාර ප්‍රමාද විහාරී. පමාද විහාරී මොහතම මොහතකින් අපමාද විහාරී බවට පත් කරන්න පුළුවනි නම් එහෙනම් ඔබ මේ බුදු සසුන තුළ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා නම් වූ නම් හතරට අයිති බුදුන් වෙත යන ආර්ය ශ්‍රාවක භාවයේ මාර්ගයටපත් වෙනවා. මාර්ගයටපත් වෙනවා. අර පාප මාර්ගය අර පුණ්‍ය මාර්ගය ධාන මාර්ගය ඔස්සේ කර්ම නැමැති ඵල ඇරුණාම මාර්ගඵල හම්බ වෙන්නේ නැහැ. මේ මාර්ගයටපත් වුණාම හම්බ වෙන ඵලය කර්ම නෙමෙයි. ඒක ඉතින් අර මේ අප්‍රමාදෝ අමත පදන්නේ. ඒ පාරනේ එතෙන්ට යන පාර. අමත එහෙ තියෙනවා මේ අප්‍රමාද වුණාම පාර යගියාම අර හම්බ වෙනවා. මේක පාඩම් කරගත්තට මදි. මේක තමන් ළඟ සිදුවෙන ආකාරයේ තේරුම් අරගෙන මෙහෙම නොවෙන්න මම වර්තමාන මොහොත ශක්තිය ධෛර්යය වීරිය පාවිච්චි කරන්න ඕන. අන්න අර ඒකෙන් වෙන්වීමේ චෛතසිකය අකුසලයෙන් වෙන්වීමේ චෛතසිකයට කියනවා කුසල චෛතසිකය සති. සති අන්න සතිය වඩන්න ඕන මේකට අහු නොවී අවසන් කරන්න. ඒ සඳහා අපිට තව මිනිත්තු කීපයක් තියෙනවා මේක කියලා දෙන්න. මොකක්ද ඒ? මගේ සූත්‍ර දේශනාවල මේක මම මේ තරම් පැහැදිලි කරන්නේ අද එතන විතරක් පැහැදිලි කරනවා. නමුත් මේක කියලා වෙලාවල් තියෙනවා ඕන තරම්. දැන් මේක ඇහැටත් හරි කනටත් හරි නාසයටත් හරි දිවටත් හරි මේ ප්‍රමාද විහාරී බව මේ මොහොතම අප්‍රමාද විහාරී වෙන්න ඕනනේ. එතකොට මොකද්ද අග වෙන්නේ? දැන් මේ වෙන එකේ තණ්හා උපාදාන භව යටතේ අවිද්‍යා සංකාරා. ඊළඟ එකේ මොකද්ද වෙන්නේ බලමු. මෙතෙන්ද ගන්න ඕන එකක් තියෙනවා. මේ තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියන එක ඕන එකක වෙනවා. එතනින් එහාට තණ්හා උපාදාන භව තහනම්. ඒකට කියන්නේ මමත්වෙන් ගැනීම. අල්ලා ගැනීම. අරමුණේ මුලා වීම. ඒක ගන්න නැතිව ඉන්න තමයි සිහිය තියෙන්න ඕන. අන්න වර්තමාන මොහොතට මේ අනාගත ඵලයක් උපදින හේතු නොහදා අවසන් කරන්න තමයි සිහිය පාවිච්චි කරන්න. දැක්කද දැන් සිහිය තියෙන්න ඕන තැන? ඉතින් ඔය වර්තමාන ස්කන්ධ පංචකේ උපාදාන නොවසන් වෙන්න සිහිය තියෙන්න ඕනේ කියන කාරණාව විග්‍රහ කරන්න ගිහින් පොත් පිටු 60 ගාණක් අරගෙන මොකද අර කරන්නේ? කල්ප ගාණක් කරන්න ඕන එකක්. ජීවිත 7-8ක් කරන්න ඕන දෙයක්. නැත්නම් ලෑස්ති වෙන්න ඕන දෙයක් ගැන කතා කරනවා. නිසා මේකේ කොතන වැරදුනාද කොතන මුලාවද තේරෙන්නේ නැහැ. මම හිතන්නේ පාලි භාෂාවේ වරදක් නැහැ. සිංහලට ස්කන්ධ පංචකය අතහැරලා පුද්ගලයා විවරණය කරන්න යාම තුළ තමයි යෝකේ පාර වැරදුනේ කියලා මම කල්පනා කරන්නේ. ඒ නිසා කාටවත් දොස් කියලා හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ නිවන් මාර්ග තියෙන සතිපට්ඨාන සූත්‍රය විතරක් නෙවෙයිනේ. අපමාදී ප්‍රමාද දෙකෙත් තියෙනවා. ධම්සක් පැවතුම් සූත්‍රෙත් තියෙනවා. අනත්ත ලක්කන සූත්‍රෙත් තියෙනවා. අර මඤ්ඤමාන සූත්‍රෙත් තියෙනවා. ඕන එකක තියෙනවනේ. ඉතින් තියෙන එකකින් තෝරාගනිමුකෝ අපි තේරෙන්නේ නැති එකේ ඇඟිලි ගහන්න ඕනේද? වද විඳින්න ඕනේද? අන්න එකයි මම ඔබට යෝජනා කරන්නේ. ලේසි එකකින් තේරුම් ගන්න. දැන් අපි අවසන් විග්‍රහයට යනවා. මේ ඇහි මේ කනේ මේ නාසයේ මේ දිවේ ඔය පස්සපච්චා වේදනා නම් වූ තින්නම් සංගති පස්ස කියන කාරණේ හට ගන්නවා.
එහෙනම් ඇහෙනුත් පුළුවන්, කනනුත් පුළුවන්, නාසෙනුත් පුළුවන් ආපහු යන්න. අප්‍රමාද වෙන්න. පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා. ඒ තණ්හාව උපාදාන භව වෙන්න දෙනවා නම් ප්‍රමාද විහාරී. ඒ තණ්හාව මමත්වෙන් ගන්න නැත්නම් අල්ලා නොගැනීමෙන් තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ. දැන් හිත ඇතුළට සැඟුණාද? සිහියෙන් කරන්න ඕන මෙන්න මේක. මේක අතීතයෙන් එනවා, වර්තමානයේ හඳුරනවා. මේ බැඳීම අනාගත සතරක් හදනවා. මේ අනාගත සතර හදන එක කඩන්නේ මෙතනින්. එතකොට එහෙම මොකද වුනේ? තණ්හා උපාදාන භව උනේ නැත්තම් තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ. දැන් එතෙන් වචනයක් යොදන්න වෙනවා. මෙන්න මාර්ගය. දැන් එතනින් එහා පැත්තට විද්‍යාවේ මුක්ති කියනවා ඵලයට. නැවත නැවතත් හදන්න මොහොතක් පාසාම ඔන්න ඔබ යනවා බුදුන් වෙත නැත්තම් නිවීම වෙත යනවා. දැන් මෙන්න මේකටයි සිහිය තියෙන්න ඕන. කොහාටවත් නෙමෙයි ආයේ. තව ඉතින් ඔය සමාජයේ ඉතින් අතදිගාරින්න අතාකුලන්න ඔය නොඑක් කාරණාවල සිහියවල් උගන්වන්න පුළුවෙනි. ස්කන්ධ පංචකයෙන් පරිබාහිරව. මට නම් පෙන්වන්නේ ස්කන්ධ පංචකයෙන් පරිබාහිරවනේ. ස්කන්ධ පහේ අනාත්මය මේ අපි පැහැදිලි කරේ. ඉස්සෙල්ලා පැහැදිලි කළේ ආත්මය, දැන් අනාත්මය. කොහෙන් ආවත් ගැලපෙන්න ඕන. දැන් පටිසෝතගාමී. දැන් නිර්වාණගාමී ප්‍රතිපදාවේ භවගාමී නෙමෙයි, භව නිරෝධගාමී. දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? මෙන්න මේක මෙහෙම කරන්න ලේසියෙන් දෙන්නේ නැහැ හිත. පරණ පාරේ ගිහින් අල්ලගෙන ගහපම් බැනපම් මරපම් කොටපම් පලිගනින් කියලා පමාද විහාරීම වෙන්න උගන්වනවා. බලෙන් ආපහු ওই පාරේ නම් ගිහිල්ලා හතර තමයි හැදෙන්නේ කියලා තේරුම් අරගෙන වීරිය කරන්න ඕන කියන්නේ අන්න ඒකයි. මේ පිළිබඳව තියෙනවා අනුසෝත සූත්‍රයේ ලස්සන පදයක්. මේක ධර්ම දේශනාවක් වශයෙන් ඉදිරියට කරනකොට දැනගන්න අදට වචන විතරක් කියන්න. මොකද්ද පෙන්වන්නේ? සබාපි දුක්ඛේහි සබාපි දෝමනස්සේහි අස්සුමුකෝ රුදමානෝ පරිසුද්ධම් බ්‍රහ්මචර්යං චරති. ඔන්න කතාව. දුක් දුම්නස් දෙකෙහි බවසර හැදෙන්න ඕන කොහොමද කියන එක පටිසෝතගාමී පුද්ගලයාට බුදුන් වහන්සේ වදාරලා තිබෙනවා. ඉතින් ඔබ මේ පාරේ පටන් ගන්න ඕනේ යන්න. මේක මට තේරුණා. දැන් මේකෙන් ගියාපුවම හම්බ වෙන්නේ භවය නෙමෙයි, භව නිරෝධය කියලා තේරෙනවා නම් එතන අපිට වචනෙන් කතා කරන්න බෑ. මේ මෙතන ෂේ වෙන්නේ ලෝභ, දේශ, මෝහ නම් එතකොට ඉන් එහාට හම්බ වෙන දේ බලමු අපි මොකද්ද කියලා. ෂේ කරගෙනම බලමු. එබැවින් මේ ධර්ම කරුණු තේරුම් අරගන්න මම මේකට උදාහරණයකුත් සමාජයට පැහැදිලි කරන වෙලාවල් තියෙනවා මේ මෑතදී ධර්ම දේශනාවල. නිකන් මේ සිතට එන සිතුවිලි නිකන් ඇවිදින් යන වලාකුළු වගේ හිතන්න. හිටින්නේ නැහැ, යනවානේ. නමුත් ඒකේ තියෙන කළුවර තියෙනවා, ඒ වගේම විදුලිය තියෙනවා, එතන ගොරවනවා ශබ්ද බද්ද. හැබැයි මේ වලාකුළු යද්දිම ගොරවද්දිම එහා පැත්තේ අහස නිස්සබ්දයි. ඔබට අහස හමු වෙන්නේ නැත්තේ වලාකුළු දිහාම වෙලා ඉන්න නිසානේ. මේ යන වලාකුළට ඇලෙන්නේ නැතුව ඔබ ඒක යන්න ඇරියොත් එහෙම ඉතුරු නැද්ද අහස? මේ සංසුන් වූ සිතක ස්වභාවයක් ඔබ ළඟ තියෙනවා. ඒක වැහිලා නේද මේ නිවීම නැත්තේ? මේක තේරුම් ගත්ත පුද්ගලයාට මේ වදේ නෑ මේ සංසුන් සිතේ කියලා තේරෙනවා නම් ඔබ දන්නවද ධම්මං සරණං ගච්ඡාමි පදේ ගැඹුරුම අර්ථය නිවනට කියන නමක් කියලා. ධර්මයේ කියන්නේ නිවනට කියලා. එහෙනම් නිවන් සරණ කොටගෙන ජීවත් වෙනවා. මේ ජීවිතේ අවුලෙන් නිදහස් වෙන්න නිවීම ප්‍රිය කරනවා, මේක අතහරිනවා. මම තියෙන තැන් ඉස්සරහට පෙන්නන්න තව සූත්‍රයක් ආශ්‍රයෙන්. ඔක අද ඊයේ නෙමෙයි රතන සූත්‍රයේත් මම පෙන්නලා තියෙනවා. ධර්මයේ කියන පදයේ තේරුම ඔය සූත්‍ර දේශනා නැත්තම් මාර්ගයට අමතරව එහා ගිය නිවීමට නමක් කියලා. නිවීම සරණ කොටගෙන ජීවත් වෙන්න උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී ඒතකොට මැරිලා නෙමෙයි අනාගත බුදුහාම තාතන නෙමෙයි මේ ජීවිතේ. දැන් එතෙන්ද යන්න මේ කර්ම ඉවර කරනවා. එතකොට අප්‍රමාද විහාරී. දැන් අප්‍රමාද වෙනවා නම් පාර අමත පදන් නේද? ඉතින් ආරම්භ කරන්න. ආරම්භත නික්මත යොඤ්ඤත. එතකොට මොහොතින් මොහොත ඔබ මේ යන්නේ බුදුන් වෙත නැත්තම් නිවීම වෙත නැත්තම් මේ ලෝභ, දේශ, මොහ ෂෙවෙමින් යනවා. දැන් පටිසෝතගාමී. මෙන්න මේ පාරට එන්න. ධම්මස පදා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රඥාව දියුණු කර ගැනීමට මෙම කරුණ පැහැදිලි කිරීම හේතු වේවා කියන සුභාශිංසනය කරමින් ඔබ ඉල්ලූ මාතෘකාව නොවනට ඒ කරුණම මම පැහැදිලි කළා ස්කන්ධ පංචකය තුල. මේ ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. පුණ්‍යානුමෝදනාව සඳහා අභවප්‍රාප්ත දොන් ලලිත් ආනන්ද අයිලප්පෙරුම මහත්මයාගේ ආදරණීය භාර්යාව වන ක්වින්සි අයිලප්පෙරුම මහත්මිය, චමත් අයිලප්පෙරුම, චන්න අයිලප්පෙරුම පුතුන් දෙදෙනා
ගීති සිරිවර්ධන හසිනි චන්ද්‍රරත්න යන දිනයන් දෙදෙනා සහ තෙහස් අයිලප් පෙරම බිලිඳු මුණපුරා ඇතුළු පිරිස සැදැහැවර දායකත්වය දරා තිබෙනවා. අලුබෝමුල්ල හොරණපාර අංක 134 නිවසේ විසූ දොන් ලලිත් ආනන්ද අයිලප් පෙරම මහතා අභාවප්‍රාප්ත වී 2021 ජූනි මාස 24 වෙනි දිනට වසර 2ක් සපිරීම නිමිති කොටගෙන අද දින කියන්නේ මේ එම දින වෙන්නට ඕන මෙම උතුම් ධර්ම දේශනාව සහ ජූනි මාස 25 වන දින අලුබෝමුල්ල වලව්වත්ත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයට දහවල් සංඝ දක්ෂිනාවක් පිරිනමා නමන අතර එතුමානන්ට මේ පින් අනුමෝදන් කරමින් ජීවිතය සැපවත් වෙන්නට කියලා ප්‍රාර්ථනා කරමින් අනාගතේ නිවන් සුව ප්‍රාර්ථනා කරන්න කල්පනා කරනවා. නැසීගේ විමල් හපදන්ත්‍රී ආදරණීය පියාණන් වික්ටර් අයිලප් පෙරම ආදරණීය මාමණ්ඩිය පියසීලී අයිලප් පෙරම දයාබර නැන්දනී ඔලිව අයිලප් පෙරම දයාබර බාප්පා ස්ටැන්ලි රෙජිනෝල්ඩ් අයිලප් පෙරම ස්ටැන්ලි පෙරේරා සහ ගාමිණී අයිලප් පෙරම දයාබර සොයුරන් ඇතුළු පරලොව සැපත් සියලු දෙනා ගෞරවයෙන් සිහිපත් කරන අතර අවශ්‍ය කෙනෙක් නැත්නම් මේ පින් අනුමෝදන් වී ඒ ජීවිතය සුවපත් කර ගනිත්වා. ඒ ජීවිතෙන් චුත වෙන දවසකදී මිනිසත් බව ලැබ බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලබා නිවන සැනසෙන මං පෙත් විවර කර ගනිත්වා. මේ පුණ්‍ය කර්මයන්ගෙන් ජනිත වන්නා වූ සියලු කුසලයන් ගෞරවනීය දේශකයන් වහන්සේ ප්‍රමුඛ ප්‍රඥානාලිකාවේ සියලුම ස්වාමින් වහන්සේලාටත් මෙවන විට ලෝපුරා වෙසෙන කොවිඩ් රෝගීන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරදිනව සැවීම පිණිසත් හේතු වේවා. ධර්ම දේශනා කරවාගෙන මූලදායකත්වයන් දරා ධර්ම ශ්‍රවණය කළ දහම් ධර්ම දානයක් දීම තුල සහ ඔබ නිවසේ එහෙම නැත්නම් මේ විහාරස්ථානයේ සංඝ දක්ෂිනාවක් පාත්තා සිද්ධ කරගත්තා වූ පින මේ පරලොස්සෙපත් සියලු ඥාති වර්ගයාට උපහාර පිණිස වේවා. අවශ්‍ය කෙනෙක් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගනිත්වා. ඔවුන්ට මතු භවයේ බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලබන්නට අවශ්‍ය මිනිස් උත්පත්තිය ලැබී ත්‍රිලක්ෂණීය ගැඹුර වටහාගෙන අප්‍රමාද විහරණයෙන් සකල දුක්ඛයන්ගේ නිමාව වන්නා උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා. ඔබ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ලැබේවා. රැකියා ආදී කටයුතු සාර්ථක වේවා. අනාගත බලාපොරොත්තු ඉටු වේවා. රෝග පීඩා දුරු වේවා. කල්යාණ මිත්‍ර සේවනයේ ලැබේවා. ත්‍රිලක්ෂණීය ගැඹුර වැටේවා. සකල දුක්ඛයන්ගේ නිමාව වන්නා උතුම් නිර්වාණ සුවයෙන් සැනසෙන්නට හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං